POTV Go app එක දැන්ම දාගන්න. POTV Go SLT POTV TV බලන හොඳම විදිහ. අද 2019 මැයි 19 ඉරිදා සිරස්තල දසවන ජාතික රණවිරු සමරුම් උළෙල අභිමානවත්ව පැවැත්වේ. යුද්ධයේ අවසන් අදියරේ කිසිදු යුධාපරාධයක් සිදු වූයේ නැහැ. විපක්ෂ නායක අවධාරණය කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මේකේ ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා කාදනල් හිමි නීති අංශවල සහාය පතයි. අපිට සහයෝගය දක්වන්න මේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්න. මොකද නායකත්වය අතහොදා ගැනීමේ ක්‍රමවේදයකට අන්තිමේදී ගියා. ආනයනික බීලූණු බද්ද රුපියල් 20කින් ඉහළට. මෙරට කුවේට් තානාපති කාර්යාලයේ සහ තවත් වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්. අයඩෙක්ස් ඇතුළත ඉදිමීම සමනය කරන අතර විනාඩි 5කින් ක්‍රියා කිරීම ආරම්භයි. අයඩෙක්ස් දිවියට නව දිරයක්. අයඩෙක්ස් වෙතින් එසේ කැක්කුමට විශේෂඥා අයඩෙක්ස් හෙඩ් ෆාස්ට් ඉක්මනට සහනය අදම අත්විඳින්න. From Other Therana, this is Other Therana Prime Time with Vasanti Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගයි. 30 වසරක ත්‍රස්තවාදී යුද්ධයේ ජයග්‍රහණය කළ ආකාරයෙන්ම මෙරට නවගෝලීය ත්‍රස්තවාදයද ජය ගැනීමට ශ්‍රී ලංකා බුද්ධ්‍යංශ හා ආරක්ෂක හමුදාවන්ට හැකියාව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින්. The big story. ජාතික රණවිරු සමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී. වැඩබලන පොලිස්පතිවරයා යුද ගුවන් සහ නාවික හමුදාපතිවරුන් ආරක්ෂක මාන්ලික ප්‍රධානී ඇතුළු ආරක්ෂකංශ ප්‍රධානගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උත්සවයට එක් වුණා. ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදුවෙනවා. අනතුරුව කතානායක කරු ජයසූරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පැමිණීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික රණවිරු සැමරුම් උත්සවයට සහභාගී වුණා. යුද්ධයේදී මේකය සියලු රණවිරුවන් සිහි කරමින් පැවැත් වූ විනාඩි 2ක නිශ්ශබ්දතාවයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සව සභාව ඇමතුවා. 2009 මැයි මාසේ LTT ත්‍රස්තවාදී ව්‍යාපාරය අවසන් කිරීමෙන් පසුව ඒ නිදහස භුක්ති විඳිමින් වසර 10ක් ගත කළා. එහෙත් අප බලාපොරොත්තු නොවූ ආකාරයක පසුගිය මාසේ අප්‍රේල් 21 වෙනිදා ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක සිදුවීමක් තුළ අපේ රටේ 300කට ආසන්න අපේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයින් ඒ වගේම විදේශිකයින් පිරිසක් මිය ගියා. මා මේ අවස්ථාවේ ඔවුන්ගේ ඒ වියෝව පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත් වෙනවා වගේම අපේ ආරක්ෂක හමුදාවලට අපේ බුද්ධි අංශවලට විවිධ මේ ශේෂ්ත්‍රවල විශේෂඥයින්ට නැවත වගකීමක් පැවරී තිබෙනවා ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයකට මුහුණ දීම සඳහා. මෙය ලෝකයේ හඳුන්වනවා වගේම අප සෑම විටම හඳුන්වන්නේ මේ අප්‍රේල් 21 වෙනිදා සිදුවීම ලංකාවේ ප්‍රශ්නයක් නොව මේ ලෝකයේ ප්‍රශ්නයක් විදිහටයි. මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරය අපේ රටෙන් අතුගා දැමීම සඳහා අපේ රණවිරුවන්ටත් බුද්ධ්‍යංශවලටත් සම්පූර්ණම ශක්තිය තිබෙන බව මා තරයේ විශ්වාස කරනවා. ගත වූ මාසයකට ආසන්න කාලය තුල මේ රට තුල එම ත්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස්
අත්අඩංගුවට ගැනීමටත් ඒ වගේම ගැටුම් වලදී මිය යාමත් තුල අපට මේ රටේ ස්ථීර සාමයක් පිළිබඳව විශ්වාසයක් තැබීමට හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. එහෙත් අපට වඩා ලෝකයේ ප්‍රබල බලවත් රාජ්‍යයන් වල ප්‍රබල නායකින් වගේම යුද විශේෂඥයින් ප්‍රකාශ කරන ආකාරයට ආගමික අන්තවාදය, ජාත්‍යන්තර ත්‍රස්තවාදය කොයි මොහොතක කොතනක කුමන ආකාරයෙන් සිදුවේද යන්න ලෝකයේ කිසිම පාලකයෙකුට බලවතෙකුට හෝ යුද විශේෂඥයෙකුට හෝ යුද බුද්ධි විශේෂඥයෙකුට කියන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ සමග අත්වැල් බැඳගත යුතු වෙනවා. අපේ රට තුලින් මේ නව ම්ලේච්ඡ ජාත්‍යන්තර අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කිරීමටත් ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් අප විසින් ලබාගත යුතු සහයෝගය අවශ්‍ය පරිදි ලබා ගැනීමත් මේ කියන කරුණු මුල් කරගෙන. අනතුරුව රන්විරුවන් සිහිකරමින් රණවිර වාදනය සිදු කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ප්‍රභූන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාරය සිදු කළා. தோபிக்கு மலரஞ்சலி செலுத்த உள்ளார். அவரை රණවිරු පවුල්වල සමාජිකින් රණවිරු ස්මාරකය වෙත සිය පුෂ්පෝපහාරය සිදු කළේ ඉන් අනතුරුවයි. මේ අතර බටහිර රටවල් පිළිගන්නා යුද නීතියට අනුව ශ්‍රී ලංකාවේ කිසිදු යුද අපරාධයක් සිදු නොවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද අවධාරණය කර කියා සිටියා. ඔහු මේ බව සඳහන් කළේ LTT ත්‍රස්තවාදය පරාජය කිරීමේ දසවන සංවත්සරයේ නිමිත්තෙන් සිය නිල නිවසේ පැවැත් වූ විශේෂ දේශනයකදී. මේ රටේ දශක 4කට ආසන්න කාලයක් තිස්සේ පැවතුණු බෙදුමාදී ත්‍රස්තවාදය තීරණාත්මකව පරාජය කිරීමේ දසවෙනි සංවත්සරය අපි 2019 මේ මාස 19 වෙනිදා සනිටුහන් කරනවා. කුටි ත්‍රස්තවාදයට විරුද්ධව අපි ගෙන ගියපු ඒ සටන ජයගත්තේ ඇතැම් රටවල් වලින් ඒ යුද්ධය නවත්වන්න කියලා කරපු බලපෑම් සියල්ල අපි කෙලින්ම ප්‍රතික්ෂේප කරපු නිසා ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂ පාලනය අපිට ගොඩක් උදව් වුණා. අපි ඒක කියනවා. 2006 යුරෝපා සංගමය ලවා කුටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ඇටියට නම් කරන්නට අපට පුළුවන් වුණේ ඇමරිකාව උදව් කළපු නිසා. 2007 කුටි සංවිධානයේ ආයුධ නැව් ඕස්ට්‍රේලියාවට හා ඉන්දුනීසියාවට සමීප ජාත්‍යන්තර මුහුදේදී අපිට විනාශ කරන්න පුළුවන් වුණේ ඇමරිකාවෙන් දීපු නිශ්චිත තොරතුරු නිසා. නමුත් 2009 පෙබරවාරි මාසය ඉඳලා ඇමරිකාවට අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණා තමුන්වහන්සේලා දන්නවා. එතකොට ඒගොල්ලන්ගේ ආකල්ප වෙනස් වුණා. නමුත් අපි ජාත්‍යන්තර බලපෑම් නොතකා යුද්ධය අවසන් කළා. 2015 ජනවාරි 9 වෙනිදා මේ රටේ බලයට පත් වුණු විදේශීය බලවතුන්ගේ උමනා එපා කමිටු කරන ආණ්ඩුවක්.
ඒක අද හොඳට පේනවා. යහපාලන ආණ්ඩුව බලයට ආපුදා ඉඳලම කලේ මුළු ලෝකෙම මවිත කරමින් ඉවර කරන්න බැහැයි කියපු යුද්ධය අවසන් කරපු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට පහන්න පහර දීම 2016 ගෙනපු අංක 14 දරන අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත තුලින් ඕනෑම අවස්ථාවක ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ පරිශ්‍රයකට ඇතුල් වෙලා ඒ තිබෙන භාණ්ඩ හෝ ලියවිලි තමන් සන්තකයට ගන්න බලය තියෙන අවශ්‍ය පුද්ගලයන් කැඳවා රාජ්‍ය රහස් පනතේ විධිවිධානත් බලරහිත වෙන විදියට සාක්ෂි විවාහ කළ හැකි විමර්ශන සභාවක් දැනටමත් ඇති කරලායි තියෙන්නේ. ඒ අතරතුර ලංකාවේ ආණ්ඩුව ත්‍රිවිධ හමුදා සමාජිකයන් දිගට හරහට දඩයම් කරගෙන යනවා. බුද්ධ්‍යංශ නිලධාරීන්ට රඳවාගෙන හිටියේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව. මේ ආණ්ඩුව ඒ පනත සිතාමතාම සන්නද හමුදා සමාජිකයන්ට විරුද්ධව පාවිච්චි කළේ මුළු ත්‍රිවිධ හමුදාවම මානසිකව වට්ටන්න. මෙතන ක්‍රියාත්මක වුණේ ලංකාව සම්පූර්ණයෙන්ම නැතිබංගස්ථාන කිරීමේ අංග සම්පූර්ණ වැඩපිළිවෙලක්. යුද්ධ ජයග්‍රහණයේ 10 වෙනි සංවත්සරයේදී මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන කැමැති ලංකාවේ යුද්ධ අවසන් කර අධියරේදී කිසිදු යුද අපරාධයක් සිදු නොවුණු බව ලෝකයේ සන්නද ගැටුම් වලට බලපාන නීතිය සකස් කරලා තියෙන්නේ යුද්ධ කරන්න බැරි විදියට නොවේ. යුද්ධ කරන්න පුළුවන් විදියට. යුද්ධ නීතිය ඒ තත්ත්වයෙන් පවත්වාගෙන යන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කියලාත් කියන්නත් ඕන. එම බටහිර රටවල් පිළිගන්න යුද්ධ නීතියට අනුව ලංකාවේ කිසිදු යුද අපරාධයක් සිදු නොවුණු බව මම නැවතත් ප්‍රකාශ කර සිටිනවා. වෙනත් වසරවලට සාපේක්ෂව වෙසක් තොරණ පහන් කූඩු සහ දන්සැල් ආදියේ මෙවර අඩුවක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් දැඩි ආරක්ෂාවක් මැද්දේ වත් දිවෙන පුරා වෙසක් සැමරුම් වැඩසටහනක් රැසක් පැවැත්වුණා. ගාරම වෙසක් කලාපය සඳහා එකතු වූ මූල්‍යාධාර ඉකුත් අප්‍රේල් 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ පුද්ගලයන්ගේ ඥාතීන් වෙත පිරිනැමීම ඊයේ සිදු කෙරුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේද සහභාගීත්වයෙන්. වසන්ත මැතිතුමා වෙසක් අසිරයෙන් දෙවේනේ සෙසු ප්‍රදේශ වර්ණවත් වී තිබූ අයුරේ මේ මේ අතර ගාල්ල කරා පිටි ශික්ෂණ රෝහලේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශය මෙවර වෙසක් පුන් පොහොය නිමිත්තෙන් ඉතා කුඩා ප්‍රමාණයේ පහන් කූඩුවක් මෙවර නිර්මාණය කර තිබුණා. සම්පූර්ණ පහන් කූඩුවේ උස අඟල් 5ක්. වෙනත් වර්ෂවලට සාපේක්ෂව දෙවේන පුරා මෙවර ලියාපදිංචි කළ දන්සැල් සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුණත් පැවති දන්සැල් ජනතාවගෙන් පිරී ගොස් තිබුණු අයුරු මෙවර ආගමිකයන්ද මෙවර වෙසක් පුන් පොහොය සැමරීමට බෞද්ධ ජනතාව සමග දෙවේනේ ඇතැම් ප්‍රදේශවල එක්ව සිටීම සුවිශේෂයි. මෙවර වෙසක් සැමරීමේදී වෙළඳ ක්‍රියාකාරකම් වලින් තොරව බුදුන් වහන්සේගේ ධර්මය කෙරෙහි අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ පැවති වැඩසටහනකට එක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළා. මර්දාන ඩීන්ස් පාරේ සංවිධානය කර තිබූ බද්දන්සැල විවෘත කිරීම ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා.
21 වෙනිදා ඇතිවෙච්ච ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය උඩ මේ ජාතික වෙසක් උත්සවයේ යම් යම් කර්තව්‍යයන් යම් යම් උත්සව తాවකාලිකව අඩාල වුවත් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ රට නැවත යථා තත්ත්වයකට අපි ගෙන යනවා. නැවත අපි මේ රටේ ජීවත් වෙන සියලු ජන කොටස් වලට එකට ජීවත් වෙන්න පුළුවන් පරිසරය අපි හදලා දෙනවායි කියන ඒ විශ්වාසය නැවත අපිට ජනතාව අතර අපිට තබන්න පුළුවන්. පසුබට නොවි අපි වෙසක් පොය සමරන්ට උවමනයි කියලා අපේ මහානායක ස්වාමීන් වහන්සේලා එදා දැනුම් දුන්නා. ඒ අනුව තමයි අද මේ වැඩ කටයුත්ත කරගෙන යන්නේ. ඒ වගේම බොහෝ ප්‍රදේශවල වැඩිපුර බෞද්ධ කොඩි ඒ වගේම වෙසක් කූඩු සරසලා තිබුණා. අපි එහෙනම් අපේ වැඩ කටයුත්ත කරමු. අපිට මෙතනින් බය වෙන්න ඕමනා නැහැ. ඒ නිසා තමයි රජය ආණ්ඩුවක් තීරණය කරේ සිරිත් පරිදි අපේ ජාතික වෙසක් උත්සවය පවත්වන්න මහානායක ස්වාමීන් වහන්සේලාත් අපේ සංඝයා වහන්සේ දුන්නේ නායකත්වයට අපි ඒ ගැන විශේෂයෙන්ම අගය කරනවා. මේ වෙසක් උත්සවය මම හිතන්නේ අනික් වෙසක් උත්සවයට එක වෙනසක් තියෙනවා. මේ වෙසක් උත්සවයේ අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මයේදී. ඒ ප්‍රතිපත්ති දිහා වෙළඳ ක්‍රියාකාරීකම් බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. නියම වෙසක් උත්සවයක් හැටියට අද අපිට මේ වෙසක් උත්සවය සැලකන්න පුළුවන්. තමන්ට දැන් ඉතිරිව ඇත්තේ නීතියේ සරණ පමණක් බැවින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මේගේ ජනතාවට සාධාරණයට කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්නයි අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නීති අංශවලින් ඉල්ලා සිටිනවා. අද දින ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ සමකරුණා ගුණමහිමේ සංවාද වැඩසටහනට එක්වමින් කාදිනල්තුමන් මේ බව සඳහන් කළා. මෙම වැඩසටහනට කෝට්ටේ ශ්‍රී කල්යාණි සමග්‍රී මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන්ද වැඩම කර සිටියා. මේ ලංකාව කියන එක සිංහල බෞද්ධ රාජ්‍යයක්ද? නැත්නම් මේක අනාගමික රාජ්‍යයක්ද? දේශපාලඥයෝ සඳහන් කරනවා ඇතැම් අය මේක බෞද්ධ රාජ්‍යයක් නොවේ කියලා. හරිම කනගාටුදායක ප්‍රකාශයක් අපේ රටේ ඇමතිවරයෙක් ඉතින් ලංකාව බෞද්ධ රාජ්‍යයක් කියලා මෑත කාලේ ඊටාම ඍජුව කෙලින්ම රටටත් ලෝකයටත් ප්‍රකාශ කරන උත්තරමයා තමයි කාදිනල්තුමා. ලංකාවේ ජනතාව අතර පිට සිංහල ආර්ය සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය හැදිලා තියෙන්නේ බුද්ධ ආගමේ සංකල්ප සහ ඉගැන්වීම් පදනම් කරගෙන කියලා මට පැහැදිලිවම ඒ අත්දැකීම කුඩා කාලේ ඉඳලම ලැබුණා. අපි හෙලිකොප්ටරයකින් හරි උඩින් ගියොත් අපිට පේනවා මේ හැම තැනම වගේ තියෙනවා වැවක් ඒ එක්කම තියෙනවා දාගැබක්. ඒ නිසා අපිට කියන්න බෑ මේක බුද්ධ ආගම සම්බන්ධ වෙච්ච රටක් නෙවෙයි කියලා. සෝදිසි කිරීම සම්බන්ධයෙන් කාදනතුමනි ඔබ වහන්සේගේ චෝදනාවක් තිබුණා මේවා හරියට සෝදිසි වුණේ නැහැ කියලා සමහර ස්ථාන. තවමත් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවද? මට ආරංචි වුණා මීගම ප්‍රදේශයේ ගෙයින් ගෙට යන සෝදිසි කිරීමක් පටන් අරන් තියෙනවා කියලා. ඒක ඉතා හොඳ දෙයක්. ගෙයින් ගෙට ගිහිල්ලා බැලීම වැදගත් වෙනවා. මේ ආරක්ෂක ක්‍රියාදාමයන් අඩු කරන්න එපා. බුද්ධ්‍යංශ වාර්තා ඇත්තටම ලැබිලා තිබිලා තියෙනවා කියන්නේ බුද්ධ්‍යංශ මේක හොඳට කරලා තිබෙනවා. නමුත් එතනින් එහාට මේක නායකත්වය අරගෙන කවුද කටයුතු කරන්න කියන තැන නේද ප්‍රශ්නේ ඇතිවිලා තියෙන්නේ. එතන වෙලා තියෙන්නේ නියගී අයට සහ ඒගොල්ලන්ගේ නෑදෑයන්ට පවුල් වල අයට ලොකු බරපතල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට අත හොදාගෙන පැත්තකට වෙන්න බෑ දැන් ඔක්කොම හරි කියලා. ඒ වගකීමට අපි පිළිතුරු දෙන්නට ඕනේ. මම විශ්වාස කරනවා නීති අංශයෙන් මේ පිළිබඳව කටයුතු කරાવી කියලා. ලෙස්සල යන්න ඉඩ දෙන්න බෑ මේකට. නීතිඥයන්ගෙන් නීති අංශ වලින් ඉල්ලා සිටිනවා අපිට සහයෝගය දක්වන්න මේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්න කියලා. මේ මියගිය අය වෙන. කියන්නේ නීතිය පිළිසරණ තමයි අපිට දැන් බලාපොරොත්තු වෙන්න තියෙන එක. එච්චර තමයි තියෙන්නේ. මොකද නායකත්වය අත හොදා ගැනීමේ ක්‍රමවේදයකට අන්තිමේදී ගියා. මේ සිදුවෙච්ච සිදුවීම පිටිපස්සේ කවුද ඉන්නේ කියලා ඒවා හරියට හොයලා බලලා ඒකට පිළියම් යෙදීමේ වැඩපිළිවෙලක් වෙත රජය සහ ආරක්ෂකාංශ ගමන් කළ යුතුයි. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එල්ලවන චෝදනා හමුවේ තවමත් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව ආණ්ඩු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින් අදත් අදහස් පළ කළා. වහබ්වාදී ත්‍රස්තවාදයට උඩගෙඩි දීපු රිෂාඩ් බදුරුදීන්ට එරෙහි විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දීමිස මහජන නියෝජිතයින් ගමට නොයනු සිංහල ගම්වල මුස්ලිම් ගම්වල දෙමළ ගම්වල හැම ගමකම මේ බැනර් එක දාන තරුණ දරුවන්ගෙන් අපි ඉල්ලනවා ඒ බැනර් එක දාලා බලමු ඒ විශ්වාස භංගය කියන්නේ වෙන දෙයක් ගැන විශ්වාස භංගයක් නෙවෙයි අප්‍රේල් 21 මියගිය උන්ට සාධාරණ ඊටු කරනවද නැද්ද කියන විශ්වාස භංගේ මේ වහබ්වාදී අන්තවාදයේ ප්‍රධාන සංකේතයක් වෙච්ච රිෂාඩ් බදුරුදීන්ට එරෙහි විශ්වාස භංගයට හෘද සාක්ෂියක් තියෙන හැම මන්ත්‍රී
මන්ත්‍රීවරයෙක්ම පක්ෂ වෙන්න ඕන. පක්ෂ වෙන්නේ නැහැ කියන්නේ රිෂාඩ්ලාගෙන් මොනවා හරි සන්තෝෂම් වාසි ලැබිච්ච පිළ ඒ අන්තවාදයෙන් වැඩෙන කට්ටිය තමයි ඒකට පක්ෂ නොවෙන්නේ. යෝජනා කරන මන්ත්‍රීවරු විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත් පිළි අරගෙන තියෙනවා. පැහැදිලිවම එතුමා මේ වැඩපිළිවෙලට බාධා කරා ඡන්ද ටිකට වහල් වෙලා තමයි පාලකයෝ සියලු දෙනා අද කටයුතු කරන්නේ. ඒක බොහොම පැහැදිලිව පේනවා. ෂාක් බදුරුදීන් අමතිවරයා මේකේ පරාජය වුණාට පස්සේ උට മന്ത്രി කමක් තියෙනවා. ජනතා නියෝජිතයෙක් හැටියට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ඒ සියලු දේවල් අත්හිටවන්න පුළුවන් නම් මම හිතනවා මේක සාර්ථක වැඩ එසේ වෙන්නේ නැහැ. ෂාක් බදුරුදීන් ඇමතිවරයාට ආණ්ඩුවට ආදරයක් තියෙනවා නම් යම් චෝදනාවක් කෙනෙකුට අපේ ඇමතිවරු ඉල්ලා අස්වනවා. මම හිතනවා විශේෂයෙන්ම යෝග්‍යයි. එතුමාට ඉල්ලා අස්වලා එතුමාට පරීක්ෂණ කරන්න කියලා. මොකද හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ ඇයි මේ ෂාක් බදුරුදීන් ඇමතිවරයාවත් ගෙනල්ලා ප්‍රශ්න නොකරන්නේ? ජාතික මන්ත්‍රීවරුන් පිළිබඳව මගේ නම් කිසිම විශ්වාසයක් නැහැ. ඒ තරම් පිටකොන්දක් තියෙන ඍජු තීන්දුව తీරන ගන්න පුළුවන් උදවිය ඔය පක්ෂය ඇතුලේ ඇති කියලා මුස්ලිම් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවරක් නොගෙන සිටීම ආණ්ඩුව කරවන සියලු දෙනාම ජාති ද්‍රෝහීන් බවට පත් වෙනවා. අද වෙනකොට රිෂාඩ් බදියුදීන්ගේ කට උත්තරයක්වත් ගන්න කිසිදු තැනකට ගෙන්නා ගන්නේ නැහැ. ඒ වුණාට වෙනත් උදවිය අද දේශපාලන දඩයමක් හැටියට සමහර දේශපාලකයන් ගෙන්නගෙන කට උත්තර ගන්න තත්වයකට අද මේ රජය පත් වෙලා තියෙනවා. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් ඊයේ දවසේ ප්‍රශ්න කළා. කොතන හරි තැනක තියෙනවද නීති පොතේ නීතිය විපක්ෂයට එක නීතියක් ආණ්ඩු පක්ෂයට එක නීතියක් කියලා. අද වෙනතුරු මේ චෝදනා නැගෙන ඇමතිවරු ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු ආණ්ඩුකාරවරු මේ අයගෙන් එක තප්පර දෙකකට කට උත්තරයක් කරන් තියෙනවා. ඇයි මේ නීති දෙක? එතුමා යම්කිසි වැරදක් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන් යාවට දඬුවම දෙන්න ඕන. නමුත් දේශපාලන පරිගැනීම වශයෙන් එයාව අයින් කරන්න කටයුතු කරනවා නම් ඒකට කඳුරට ජනතා පෙරමුණ කවදාවත් එකතු වෙන්නේ නැහැ කියලා අපි මේ අවස්ථාව කියන්න ඕන. ඉකුද්දා ඇති වූ කලාකාරී සිද්ධීන් සම්බන්ධයෙන් නාමල් කුමාර නැමැත්තාගෙන් කටඋත්තර ලබා ගැනීමේදී පොලිසිය විසින් බලපෑම් එල්ල කර ඇති බව ඔහුගේ බිරිඳ වන දනුෂ්කා මදුවන්තේ පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අය මේ බව කියා සිටි අතර මෙම මාධ්‍ය හමුවට නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතාද එක්ව සිටියා. 17 වෙනි සිකුරාදා එයාව හම්බෙන්න ගියා අපරාධ විමර්ශන කොට්ටාශයට. එයා හම්බුනාම විනාඩි 10ක් විතර වගේ කතා කරන්න දුන්නා. ඒ කතා කරන වෙලාවේ කිව්වා එයාව අරන් ගියේ වැල්ලවත්ත කොට්ටාසේ වාර දැන් SP මහත්තයා එයාට කිව්වලු තමා මේක ආරවුල ඇති කරන්න කිව්වේ. ඒක ඇති කරලා ඒකේ වරද ගෝඨාභය මහත්තයාගේ පිට දාන්න දීවා කියලා යාට කට උත්තරයක් දෙන්න කියලා. ඒ කට උත්තරේ දුන්නොත් මෙයාව රිලීස් කරනවා කියලා කිව්වලු. මට පැහැදිලිව කියන්න ඕනේ මගේ මහත්තයා මේ කිසිම දෙයකට සම්බන්ධතාවයක් නැහැ. ඒ හින්දා මම ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලනවා මේ පිළිබඳව හොයලා බලලා මේ වෙනුවෙන් මේ කටයුතු කරන්න කියලා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්ද්‍රනිල් මහතාට කුරුණෑගල පසුගියදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ සිද්ධියේ ද්‍රෝහීන් වීරයින් විවිධාකාරයේ ලකුණු දා ගැනීම මඩ ගැසීම් දැන් මේ සියල්ල ආපහු ක්‍රියාත්මක වෙනවා. මල් වීරවංශ මහත්තයා කියනවා කලින් දවසේ නාමල් කුමාරලා මේ අතුරු කණ්ඩායම් එක්ක අපි එක්ක අහුවෙලා මේක සැලසුම් කළා කියලා කියනවා. දයාසිරි ජයසේකර මහත්තයා කියනවා මේ සිද්ධියට තුෂාර ඉන්දුනිල්ල සම්බන්ධ වුණේ නැහැ පැත්ත පළාතකටවත් ආවේ නැහැ කියනවා. ඉතින් මේ කතාව වලින්ම එකිනෙකට ගැටෙනවා කොහෙන් කැපුවත් මස් රාත්තලක් ආණ්ඩු පක්ෂයෙන් කපා ගන්න තමයි මේ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ. හැබැයි දයාසිරි ජයසේකර මහත්තයාට නාමල් කුමාරලා එක්ක ගණදරු කරලා කතා කරන්න පුළුවන්කමක් හැකියාවක් තිබුණා වුණාට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට මට නාමල් කුමාරලා එක්ක මට කතා කරලා ගණදරු කරලා ප්‍රශ්නයක් විසඳන්න බෑ. මේ තත්ත්වය මර්ධනය කරන්න කියන උපදෙස් දීලා කොහොම අමාරුවෙන් සාමය ආරක්ෂා කරන්න රජය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මම කටයුතු කළේ. ඉතින් මම නම් ඒ නිසා ලකුණු දාගන්න ගියෙත් නෑ ලකුණු කපා ගන්න ගියෙත් නෑ. යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ගැනීමට රජය කටයුතු කරනු ලබන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ගෙන 31 යෝජනාවට සමානුග්‍රහය දැක්වීමේ එක් කොන්දේසියකට අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමචන්ද් මහතා අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. එම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ පසුගිය බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ගැටලු සොයා බැලීමට ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් වහාම ස්ථාපිත කළ යුතු බවයි. පාස්කු බෝම්බ ප්‍රහාරය කරනකොටගෙන එය විශේෂයෙන් රජයේ සේවකයන් නොවන අවිධිමත් අංශයේ ඉන්න ආර්ථික කටයුතු කරන අති විශාල පිරිසකට හවුහරණක් නැති තත්වයක්
නිර්මාණය වෙලා තිබෙනවා. ණය වාරිකයේ පොලිය නියමිත දවසට ගෙවන්න ඕනේ. 15 වෙනිදා බදු ටික ගෙවන්න බැරි වුණා නම් දඩ මුදල ස්වයංක්‍රීයව එකතු වෙනවා. සංගීත සංදර්ශනවල ගී ගායන ගායක ගායිකාවන්, නාට්‍යවල රංගපාන නළු නිළියන් මේ සිද්ධිය නිසා ඉතා විශාල ආර්ථිකමය වශයෙන් පීඩාවකට පත් වෙලා සිටින ජනතාවට සහන සැලසීම සඳහා අඩුම තරමේ ඔවුන්ගේ දුක් ගැනවිල්ල සොයා බලලා ඒ සඳහා රජයට නිර්දේශයක් ඉදිරිපත් කරන්න ඔම්බුස්මන් කාර්යාලයක් පැය 24 වැඩ කරන වහාම ආරම්භ කරයි යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ ප්‍රතිත්‍රස්ත පනත ගැන අපි විපක්ෂය හැටියට දිගින් දිගටම කරුණු කිව්වා. මේ පනත ගැන වෙන මොනවත් හින්දා නිසා නෙවෙයි. 2015 9/29 වෙනි දින ජිනීවාහි මානව හිමිකම් කොමිසමට රටවල් 8ක් එක්ක මංගල සමරවර ඇමතුමා විදේශ ඇමතිවරයා 30 ඇලයිරක් එක කියන යෝජනාවට සමානුග්‍රහය දැක්ක. ඒ ලේඛනයේ 12 වෙනි අංකය තමයි මංගල සමරවර විදේශ ඇමතිවරයා හැටියට ඉඳගෙන කැබිනට් එක දන්නේ නැහැ, ජනාධිපති දන්නේ නැහැ, පාර්ලිමේන්තුව දන්නේ නැහැ, එකඟ වෙච්ච. මේකෙන් තමයි කියන්නේ තිබෙන මහජන ආරක්ෂක ආඥාපනත නැවත සමාලෝචනය කරන්න, ඒ වගේම ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් රිවිව් කරන්න නෙමෙයි, ඒක රිපීල් කරන්න, අහෝසි කරන්න. අහෝසි කළා අලුතෙන් එකක් පනවන්න to replace it with anti terrorism legislation. ඒ කියන්නේ මේ දැන් දාන මේ කටුම්පත. දැන් මේකෙම 16 වෙනි අංකය මොකක්ද? බලය බෙදලා තියෙන පළාත් සභා කාර්යක්ෂම ශක්තිමත් කළ පවත්වාගෙන යාම. දැන් 8ක් විසිරවලා තිනවා. හැබැයි UNHCR එකටත් මතක නැහැ පළාත් සභා 8ක් විසිරවලා තියෙන එක ඡන්ද තියන්නේ නැහැ කියලා. හැබැයි ඒගොල්ලෝ කියන්නේ මොකක්ද? මේවා ක්‍රියාත්මක කරන්න. දැන් මේවා ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි මේ අන්තවාදී ව්‍යාපාර කළමනාකරණය කරගන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙන්නේ. කුසලතාවය හා නිපුණතාවය ඇති පිරිස් රට පාලනය කිරීමේ අවශ්‍යතාවය දැන් එළඹී ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය අගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනා හිමියන් බැහැ දැකීමට ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ආණ්ඩුව ඉවත්වීමේ සූදානමක් තියෙනවා කියන එකත් පොඩි රාවයක් වගේ. අපි කිසිම අවස්ථාවක අපට 2015 ජනාධිපතිවරණයේදී හෝ මහමැතිවරණයේදී ඡන්දේ දුන් ජනතාවට නිගා කරන්න අවමාන කරන්න අපි ලෑස්ති නැහැ. ඊළඟට ජනාධිපති මැතිවරණය එනවා නොවැම්බර් මාසයේ, ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය ප්‍රකාශ කරයි. එදාට ජනතාවට අවස්ථාවක් ලැබෙයි. එතකන් මේ ආණ්ඩු පෙරලන්න, ආණ්ඩු වෙනස් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ. ජනතාවට මේ මැතිවරණවලදී ආණ්ඩු වෙනස් කරගන්න. උතුමත් එනවා කියලා මෙහෙමයි එක එක්කෙනා ඉතින් රාවයන් පතුරනවා. හැබැයි අපි එකක් කියන්න ඕනේ කුසලතාවයට මුල් තැන දෙන රටක්, ජාතික ආරක්ෂාව සුරකින්න රටක් අපි හදන්න ඕනේ. පෞල්වාදයෙන් තොරව. පෞල් වලින් එන පුජ්‍යලයෝ, ඒ වගේම සුදුසුකම් නැති ගජමිතුරෝ වෙනුවට කුසලතාවය, නිපුණතාවයේ තියෙන පිරිස් රාජ්‍ය පාලනය කරන්න සුදුසු කාලය දැන් එළඹිලා තියෙනවා කියන එක කියනවා. අපි ශ්‍රී ලාංකික පුරවැසියෝ, පිටරට පුරවැසියෝ නෙවෙයි. මුළු ඉතිහාසයේ පුරාම අපි මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, මේ රටේ දියුණුව වෙනුවෙන්, ඒ වගේම අපේ අමාත්‍යාංශ හරහා දූෂණයෙන් වංචාවෙන් තොරව අමාත්‍යාංශ කරලා ආදර්ශයක් දීපු පිරිසක් හැටියට අපි මේ අභියෝගයේ ඉදිරියේදී ජය ගැනීම සඳහා ක්‍රියා කරන බව කියනවා. මෙරට පිහිටි කුවේට් තානාපති කාර්යාලය සහ තවත් වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රමින්දු මීගස්මුල්ල මහතා සඳහන් කළේ .lk සහ .com වෙබ් අඩවි 12කට පමණ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි. මෙරට .lk සහ .com යන වෙබ් අඩවි 12කට සයිබර් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් එම වෙබ් අඩවිවල පිවිසුම් පිටුව හෙවත් හෝම් පේජ් විකෘතිවීමක් සිදුව තිබූ බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළා. සයිබර් ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි අතර මෙරට පිහිටි කුවේට් තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය වන kuwaitembassy.net සහ රජරට විශ්වවිද්‍යාලයේ www.rjt.ac.lk යන වෙබ් අඩවිය යෙදවනවා. සයිබර් ප්‍රහාරයට ලක්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාල වෙබ් අඩවියේ LTT සංවිධානයේ දචයට සමාන ඡායාරූපයක්ද දර්ශනය වූ බව වාර්තා වුණා. මීට අමතරව පෞද්ගලික ආයතන කිහිපයක වෙබ් අඩවිද අනවසර ගොදුරුවීමට ලක්ව තිබුණා. කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමත් සමග සෑම වසරකම සමනු ලබන විජයග්‍රහණයේ සමරුමයේදී ඇති මැයි 18 වනදා මෙවැනි ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පැවතීම නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළේ. මීට පෙර වර්ෂවලදීත් විජයග්‍රහණයේ සමරුමයේදී ඇති දිනවලදී මෙවැනි සයිබර් ප්‍රහාර එල්ල වී තිබුණා. ඉතින් මෙහිදී සිදුවෙලා තියෙන්නේ වෙබ් අඩවියේ ප්‍රධාන වෙබ් පිටුවට එහි තොරතුරු වෙනස් කිරීමක් තමයි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා ඉංග්‍රීසි වලින් වෙබ් ඩිෆේස්මන්ට් එකක් තමයි සිදුවෙලා
වෙලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව අපේ ආයතන නිලධාරීන්, ටෙක්සට් ආයතන නිලධාරීන් සහ එයාෆෝස් කේ සයිබර් සිකියුරිටි යුනිට් එකේ නිලධාරීන්ත් එක්ව මේ සම්බන්ධව විමර්ශනයක් කරගෙන යනවා. මේ විමර්ශනයෙන් පස්සේ අපිට කියන්න පුළුවන් මේ සිද්ධිය උනේ කවුද කරේ, කවුද දුන්නේ, ඒ විස්තර අපිට දැනගන්නට වෙන්නේ විමර්ශනයෙන් පස්සේ. ඉතින් ඒ අදාළ ආයතන වලට අපි දැනුවත් කිරීම කරලා තියෙන මේ සම්බන්ධයෙන්. දැන් මේ වෙනකොට මේ වෙබ් අඩවි අන්තර්ජාලයෙන් අයින් කරලා තමයි තියෙන්නේ. තවත් පුවත් කිහිපයක් දැන්. ජාතික තවහීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග ඍජුවම සමන්තා පැවැත් වූ අනුරාධපුර වීරසෝලේ මුස්ලිම් මහාවිද්‍යාලයේ වැඩබලන විදුහල්පති නූර් මොහම්මදු අබ්දුල් රසූල් නැමැත්තා සහ අනුරාධපුර මුස්ලිම් අටවීර වැව විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ખાન මොහොමඩ් නිජාම් නැමැත්තා අත්අඩංගුවට කරනු ලැබුවේ 17 වනදායි. එදින සැකකරුවන් කැමතිකොල්ලෑව දිසා මහේශ්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේශ්‍රාත්වරයා අවසර දුන් අතර ඒ අනුව ප්‍රශ්න කිරීම අවසානයේ අද ඔවුන් නැවත මහේශ්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකරුවන් මැය 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේශ්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. යුද හමුදා නිලධාරීන් අද මාතලේ නගර මතයේ ඇති වෙළඳ සැලක් පරීක්ෂා කිරීමේදී එහි පිටුපස සඟවා තිබූ කිසියම් රසායන ද්‍රව්‍ය වර්ග කිහිපයක් අඩංගු කෑන් තොගයක් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. අධික ආන්ත්‍රාව යනුවෙන් එහි තිබූ ඇතැම් කෑන් වල සඳහන් කර තිබුණා. එම රසායන ද්‍රව්‍ය මිනිස් ශරීරයට හානි කරදැයි සෙවීම සඳහා රස පරීක්ෂක සහ තේ මණ්ඩලයේ නිලධාරීන් කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මීට අමතරව එකම අංකයේ සහිත ජාතික හැඳුනුම්පත් 3ක් සහ අංක තහඩු 4ක්ද එම ස්ථානයේ තිබී සොයාගත් බව අද දෙරණ වාර්තාකරු පැවසුවා. ආනයනික බීලූණු බද්ද වැඩි කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අපේ රුපියල් 20ට තිබිච්ච බීලූණු බද්ද දැන් රුපියල් 40 දක්වා වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. මං හිතන්නේ ළඟදීම ඒකේ ගැසට් එක නිකුත් වෙයි. ඒ වගේම බීලූණු ගොවියන්ට බීජ සහන ආධාරයත් අපි දෙන්න ලෑස්ති කරගෙන යනවා. රිෂාඩ් බදුදීන් MLAM හිස්බුල්ලා අසත් සාලි සහ මුජිබ රහ්මාන් යන මුස්ලිම් දේශපාලන නායකයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් ත්‍රිනිකායික ජාතික භික්ෂු එකමුතුව සහ සිවිල් ජනතාව අද මහනුවරදී විරෝධතා පාගමනක නිරත වුණා. පසුව පිරිස දල්දා මාලිකාව ඉදිරිපිටදී අධිෂ්ඨාන පූජාවක්ද පැවැත්තුවා. බදුල්ල බණ්ඩාරවැල ප්‍රධාන මාර්ගයේ උඩුවර අටේකනුව ප්‍රදේශයේදී මෝටර රථයක් යතුරු පැදියක් අනතුරට ලක් කර පලා යන ආකාරය අසල වෙළෙන්සැලක සවිකර තිබූ CCTV කැමරාවේ මෙලෙස පටිගත වී තිබුණා. මේ සමගින් අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. අපි අලිත් ඔබ මුණ ගැසෙනවා රාත්‍රියේ 9ට අද දෙරණ 24 නාලිකාවේ ඉංග්‍රීසි පුවත් විකාශයත් සමගින් සුබ රාත්‍රියක්.